විශේෂයෙන්ම අපි වගේම මුළු ලෝකයේම මුහුණ පා සිටින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අපි කාටත් අද යම් අවබෝධයක් තිබෙනවා. මේ රටේ වෛද්‍යවරයාගේ සිට කුඩා දරුවා දක්වා පාසල් දරුවා දක්වා මේ පිළිබඳව තිබෙන අවබෝධයේ එක් වෙනස්කම් තුළ මුළු මහත් සමාජය අද මේ සම්බන්ධයෙන් යම් පුළුල් අවබෝධයකින් සිටින්නේ කියන එකයි මම විශ්වාස කරන්නේ. මෙවැනි අවස්ථාවක අපේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඇමතිතුමා විශේෂයෙන්ම කොරෝනා වසංගත රෝගයේ තත්ත්වය සහ අධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් තිබෙන ඇතැම් ගැටලු සහ ප්‍රශ්න නිරාකරණය කරගෙන අධිකරණ ශේෂ්ත්‍රයේ කටයුතු කොවිඩ් වසංගත තත්ත්වයත් සමග සාර්ථකව කටයුතු කිරීම සඳහා මේ ඉදිරිපත් කරන පනත සම්බන්ධයෙන් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. කාලානුරූපව ඉතාම වැදගත් පනතක්. ඒ වගේම තමයි අපි දන්නවා කොහොමද ලෝකේ මුළු මහත් මානව සමාජයේ ආරම්භයේ සිටම මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන්නේ. එක් යුග ගතහොත් එය ගල් යුගයේ වෙන්න පුළුවන්, වනචාරී යුගයේ වෙන්න පුළුවන්, අද දක්වා ගත් විට ඉහළම තාක්ෂණික යුගයේ වෙන්න පුළුවන්. පාලකීන් ජනතාව සමාජය බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රශ්නවලට ලෝකයේ සෑම රටකම සෑම සමාජයකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ බලාපොරොත්තු නොවුණු ප්‍රශ්න අතරේ බොහෝ වෙලාවට ස්වාභාවික ඇතිවන ගැටලු ව්‍යසන ප්‍රමුඛත්වය ගන්නවා. ගංවතුර, සුළිසුළං, නායෑම්, සුනාමි එවැනි තත්ත්වයන් බොහෝ වෙලාවට අපි දන්නවා රටක පවතින තත්ත්වයන් බොහෝ වෙනස් කරනවා. අපේ රටේ සෞඛ්‍ය ශේත්‍රයේ ඉතිහාසය ගත් විට අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවර තියෙන දීර්ඝකාලීන අත්දැකීම් සමග විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කියන්නට ඕන අපේ සෞඛ්‍ය සේවය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වසංගත රෝග සම්බන්ධයෙන් ඉතාම හොඳ අත්දැකීම් තිබෙන පිරිසක්. 930 ගණන්වල 40 ගණන්වල සිට ප්‍රධාන වශයෙන්ම වසංගත රෝගවලට මුහුණ දීමේ තත්ත්වයේදී අපේ සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරයාගේ සිටෙහි සේවය කරන කම්කරුවා දක්වා අද ගතහොත් අද තිබෙන තත්ත්වයට මුහුණ දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ සියලු අංශවලාය මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයකින් සිටින්නේ. අපි දන්නවා අද වන විට ලෝක සමස්ත ජනගහනයෙන් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන් 280කට ආසන්න වෙලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ මරණ සංඛ්‍යාව ලක්ෂ 44 ඉක්මවා ගිහින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන තොරතුරු සහ දත්ත මත ලෝකේ රටවල් 222ක් කොරෝනා 19 මේ වසංගත තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා පරිදි ලෝකේ මහා බලවතා වූ ආර්ථිකයෙන් තාක්ෂණයෙන් සියලු අංශයෙන් ප්‍රබලයා වූ ඇමරිකා එක්සත් ජනපදය අද විශාල වශයෙන් මරණ සිද්ධ වෙන පාලනය කර ගැනීමේ අපහසුතාවයට මුහුණ දීලා තිබෙන රටක්. රුසියාවද, චීනයද, ඇමරිකාවද, එංගලන්තයේද ලෝක මහ බලවතුන් සියලු අංශවලින් ශක්තිමත්, සියලු ශේෂ්ත්‍රවලින් ශක්තිමත්, සෞඛ්‍ය විද්‍යාව පිළිබඳව ඉහළම සම්පත් දැනුව තිබෙන රටවල්. නමුත් ඔවුන්ටත් මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේදී බරපතල අභියෝග තත්ත්වයක් අද මුළු මහත් ජාත්‍යන්තරයට මුළු මහත් මානව සමාජයටම සිදුවී තිබෙන බව
අප කවුරුත් පිළිගත යුතුයි. රටවල් 157ක් මේ වසංගතය වැළඳී තිබෙන රටවල් 222කින් යම් යහපත් පාලන තත්ත්වයක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි ලෝකයේ මරණ සංඛ්‍යාව අනුපාතයේ ලෝක ජනගහනයත් එක්ක අද වන විට තමුන්නාන්සේලා අපි දන්නවා 1.5ක් පමණ වෙනවා. නමුත් අපි මෙහිදී කනගාටු විය යුතුයි. ඒ තත්ත්වය ඉක්මවා අපේ ජාතික දර්ශක ගිහින් තිබෙනවා. සාමාන්‍යයෙන් පැයකට 5 දෙනෙක් 6 දෙනෙක් මේ යන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව සඳහන් කරන කරුණු තමයි මූලික වශයෙන්ම එන්නත්කරණය සහ සංචරණ සීමා යෙදීමේ වැදගත්කම. අපේ රටේ සාමාන්‍යයෙන් ජනගහනයෙන් ලක්ෂ 45කට ආසන්න සංඛ්‍යාවක් අද වැක්සීන් දෙකම ලබාගෙන තිබෙනවා. කොරෝනා තත්ත්වය වැඩියෙන්ම වාර්තා වන රටවල් අතර ප්‍රධාන වශයෙන්ම එන්නත්කරණය ගතහොත් ඇමරිකාවේ එන්නත්කරණය 55%යි ඊයේ දවස වන විට. ඉන්දියාවේ 30%යි. ප්‍රශීලයේ 55%යි. මේ තත්ත්වයන් තුළ මූලික වශයෙන්ම ගෙවුණු සතියේදී ගෝලීය තත්ත්වය සැලකිල්ලට ගත් විටත් ලංකාවේ ඇතිවී තිබෙන වර්ධනය සැලකිල්ලට ගත් විටත් දෛනිකව ඇතිවන ආසාදිතයින් සහ මරණ අනුපාතය ඉහළ යෑම සම්බන්ධයෙන් අපි කවුරුත් ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා මූලික ලෙසම ඉන්දියාවද ඇමරිකාවද බලවත් රටවල් වල තිබෙන තත්ත්වයන් වගේම අපි අපේ රටේ මේ තිබෙන තත්ත්වය තවදුරටත් ඉහළ යෑම පාලනය කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුගේම ප්‍රධාන වශයෙන්ම සහයෝගය සහජීවනය සහභාගිත්වය සහ සෝදශීලී වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම දකිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට ඉතාමත්ම හිතවත් සංවිධානයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මීට වඩා අපිට ලබාගත හැකි කියා මා විශ්වාස කරනවා. සෞඛ්‍ය ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කළ කාලෙත් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග තිබූ සුවදතාවේ සහ මිත්‍රශීලී භාවය ඒ පසුබිම් ගත්තිට මා විශ්වාස කරනවා. මීට වඩා බොහෝ උදව් අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ප්‍රශ්නයේදී ලෝකයේ සෑම බලවතෙක්ම සෙලවී තිබෙනවා. ඒ සෙලවී තිබෙන තත්ත්වය තුළ ගතහොත් චීනය වගේ රටක චීනයේ තිබෙන විශාලතම වරාය අද වහලා තිබෙනවා. එය මුළු ලෝකයේම ජාත්‍යන්තර වෙළඳාමට බලපාලා තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන අපි කොහොමද අපිට තිබෙන අනිකුත් රටවල් වල තිබෙන ප්‍රශ්නය වගේම සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත සේවාවක් අපි කළමනාකරණය කරන්න කියන කාරණාව. ප්‍රධාන වශයෙන්ම කළමනාකරණයේදී අපි දන්නවා අධ්‍යාපනයක් වශයෙන් ලබා ගැනීමේදීත් කළමනාකරණ විෂය පිළිබඳව කතා කරන විට සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත වැඩ කොටසක් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය විශේෂයෙන්ම කළමනාකරණ විද්‍යාවේ උගන්වන දෙයක්. ඒ අධ්‍යාපනයට ඇතුළත් දෙයක්. ඒක නිසා අපි සාමාන්‍ය විදියට කතා කරන හැමදෑම කතා කරන ඇඳන්වල හිගය ICU නැත්නම් දැඩි සත්කාර ඒකකවල තිබෙන හිගය ඒ වගේම වෙනත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබෙන සම්පත් හිගය මේ තත්ත්වය අපි විතරක් මුහුණ දෙන ප්‍රශ්නයක් නොවේ. මේ තත්ත්වය අපි කවුරුත් දන්නවා ලෝකේ බොහෝ රටවල් මේ සම්පත් හිගයට මුහුණ දීලා තිබෙනවා. ඒකට හේතුව තමයි කරු කතානායකතුමනි කිසිම රටක මෙවැනි වසංගත තත්ත්වයක් මේ විදිහේ ව්‍යාප්තියක් කවුරුත් ලෝකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා සම්ප්‍රදායිකව තමන්ගේ රටවල් වල ගත වූ විශේෂයෙන්ම දශක කීපය තුළ ලැබූ අත්දැකීම් තුළ තමයි ලෝකේ රටවල් ඒ සියලු අංශවලට අවශ්‍ය සම්පත් සොයාගෙන තිබෙන්නේ.
අපි අපේ රට විදියට ගත්විට මේ ප්‍රශ්නයේදී අපේ ජාතික ආදායම විශේෂයෙන්ම පහළ වැටීම, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල වීම, ඒ වගේම අපනයන ආදායම් පහළ වැටීම, කෘෂිකර්මාන්තයේ සහ අධ්‍යාපනයේ ඇති වී තිබෙන ගැටලු, මේ සියල්ලම කොවිඩ් ප්‍රශ්නයත් සමග අපි දන්නවා යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා අපි මෙවැනි අවස්ථාවක අපි කල්පනා කරන්නට ඕනේ මේ තත්ත්වයෙන් අපි කොහොමද ගොඩ එන්නේ. මේ සඳහා අපේ අධිෂ්ඨානය සහ කැපවීම කුමක්ද කියන එක. දැන් මේ තිබෙන කටයුතු වලදී මම දැනගත්තා ඊයේ විශේෂයෙන්ම විදේශ රැකියාවලට යන අපේ රටේ යන ශ්‍රමිකයින්ට ලෝකේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එන්නතක අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා විදේශ රටවල් වලට රැකියාවලට යෑමට දැනට බලාපොරොත්තුව සිටින තීරිලා සිටින අය ඇතැම් රටවල් අපේ සමහර එන්නත් නොවේ රට ඇතුලේ තියෙනවා ජාත්‍යන්තරය පිළිගන්නා එන්නත් ෆයිසර් එන්නත් වගේ ඒවා. ඒ නිසා විශේෂයෙන්ම විදේශීය රැකියාව සඳහා යෑමට බලාපොරොත්තු රටේ දැන් ගොඩ ගැසිලා සිටින ඒ පිළිගත් එන්නත නොලැබීමේ පිරිසට මූලික වශයෙන්ම අපේ විදේශ වත්කම් වලට අපේ ආදායමට බලපාන කාරණයක් නිසා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් දීලා ජාත්‍යන්තරය පිළිගන්නා එන්නතක් ෆයිසර් වැනි එන්නතක් ඔවුන්ට ලබා දීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම අපිට මූලික වශයෙන්ම අවශ්‍ය වන්නේ මෙවැනි වෙලාවක වැරදි සොයනවාට වඩා තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීමයි. ඒ සඳහා ජනතා සුභසිද්ධිය වෙනුවෙන් අපි සෑම කෙනෙකුගේම කැපවීමයි අවශ්‍ය වන්නේ. මේ කොවිඩ් වසංගත තත්ත්වයට ගොදුරී අපි දැන් අවුරුදු 1.5ක් පමණ කාලයක් පීඩා විඳිනවා අපේ රටත්. ලෝකයත් ඒ වගේමයි. ඒ තිබෙන තත්ත්වයන් වල ප්‍රධාන වශයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් කරන පුරෝකථනයන් අපේ රටේ, ඒ වගේම විදේශීය විශේෂඥයින් කරන ඔවුන්ගේ පුරෝකථනයන් මේ සියල්ල සැලකිල්ලට ගත් විට මේ තත්ත්වයෙන් අපි ගොඩේම සඳහා මූලික ලෙස ඒ අදහස් සැලකිල්ලට ගැනීම ඉතාම අවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපිට මේ තිබෙන තත්ත්වයට මුහුණ දීමේදී මූලික වශයෙන්ම දැන් අද කොවිඩ් වසංගතය තුල ඒ උස්සන්න වීම තුල අපි දන්නවා රෝහල් වල ප්‍රතිකාර ගන්නවා එක පැත්තකින්. තාත් පැත්තකින් නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා තාත් පැත්තකින්. ඒ වගේම රෝහල් තදබදය නිසා නිවාසවල සිට ප්‍රතිකාර කිරීම පිළිබඳව ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙල සකස් වෙලා තිබෙනවා. නමුත් පෙනී යන කාරණයක් තමයි නිවෙස්වල සිට ප්‍රතිකාර ලබා ගැනීමේදී ඇති වෙලා තිබෙන ප්‍රශ්න වලට විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වීම අවශ්‍යයි. ඒ මොකද නිවෙස්වලට තිබෙන ඒ තත්ත්වයන් තුල ඔවුන්ට ලැබෙන වෛද්‍ය පහසුකම් වල තිබෙන අඩුපාඩුකම් අපි සකස් කර ගැනීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපි මූලික වශයෙන්ම රජයත් විපක්ෂයත් මේ කරුණු වලදී මූලික ලෙස ඒකාබද්ධ වූ එක් වැඩපිළිවෙලකට යා යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. අපි මේ ප්‍රශ්නයේදී මූලික වශයෙන්ම මේ අභ්‍යාසයේදී අපි හැමෝටම සවන් දීම, ඒ වගේම සුකනම් මෙවීම, නම්‍යශීලී වීම අපි අවශ්‍යයි. ඒ නිසා අපිට මෙහිදී අපි කල්පනා කරන්නට ඕනේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව ඇති වෙලා තිබෙන තත්ත්වයේදී ඒ ජීවිත බය අපි කොහොමද නැති කරන්නේ? ඒ නැති කර ගැනීම සඳහා අපි අවශ්‍ය වැඩපිළිවෙල කොහොමද සකස් කරන්නේ? මේ කටයුතු වලදී වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතුමා ඒ ගෙනියන වැඩපිළිවෙල අපි අගය කරන්නට ඕන. මූලික ලෙසම රටේ ජනතාවට ඇති වෙලා තිබෙන කරුණු වලදී ඔවුන්ගේ මානසික තත්ත්වය සකස් කර ගැනීම රජයක් විදියට ප්‍රධාන වශයෙන්ම අපේ වගකීමක් වෙනවා. ඒ මොකද ඊට අවශ්‍ය වැඩපිළිවෙල යොදා ගැනීම අවශ්‍ය නිසා. ඒක නිසා ජීවත් වීමට හේතුවක් අපි ඇති හැම පුද්ගලයෙක්ම මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයක් උසුලා ගන්න පුළුවන්කම තිබෙනවා
ජීවත්වීමට තමන්ට හේතුවක් පෙන්නපුහම. මනෝවිද්‍යාත්මක වේ පැත්ත බැලිය යුතුයි. ධෛර්යයෙන් පිරිහී ගිහිල්ලා අපේක්ෂා බංගත්වයට පැමිණෙන මිනිසුන්ගේ ශරීරවල ප්‍රතිශක්තිය අඩු වෙනවයි කියන මනෝවිද්‍යාත්මක මතයක් තිබෙනවා. ඒක නිසා මේ කරුණුවලදී මූලික ලෙසම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබා ගැනීමත් ඒ වගේ මම සඳහන් කරන්නට ඕනේ මම නියෝජනය කරන ගරු කතානායකතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 8ක් පමණ තිබෙනවා රෝගීන් සිටින. එයින් 90%ක්ම ඉන්නේ ලංකාවේ වෙනත් ප්‍රදේශවල රෝගීන්. පොළොන්නරුව ප්‍රදේශය ඒ වගේම මොනරාගල වගේ ප්‍රදේශවල එන්නත් ලබා දීමේ යම් අඩුපාඩුකනුත් ඇති වෙලා තිබෙනවා. ඒක නිසා මේවා සැලකිල්ලට ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ තුල අපි විසින් කරනු ලබන මූලික අපේ අදහස් තුල අපි කටයුතු කළ යුතු වෙනවා. සෞඛ්‍ය බලධාරීන්, මාධ්‍ය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අංශ මේ සෑම කෙනෙක් වගේම ආගමික නායකයින්ගේ මැදිහත් වීම තුල මේ රටේ ජනතාවට අද මානසික වශයෙන් ශක්තියක්, ධෛර්යයක් දීමක් අවශ්‍යයි. ඔවුන්ට අනාගත බලාපොරොත්තු ඇති කර ගැනීම අපි අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය සකස් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අවසාන වශයෙන් මගේ අදහසක් ඉදිරිපත් කරනවා. මේ පවතින තත්ත්වය තුළ අතිකරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් කැඳවීම වැදගත් කියන එකයි මගේ අදහස. ඒක නිසා මේ සෞඛ්‍ය ශේත්‍රය ඇතුළු ඒ සියලු අංශවල කටයුතු කරන සෑම කෙනෙකුටම අපි තවත් ඔවුන්ට ධෛර්යය, ශක්තිය ලැබේවායි කියලා ආශිර්වාද කරමින් මේ වසංගත රෝගයෙන් මේ රට මුදා ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම දේශපාලන පක්ෂ අනිකුත් මතවාදයන් අමතක කරලා එකම පිරිසක් විදියට ජාතික ප්‍රශ්නයක් විදියට මේ ජාතික ව්‍යසනයේදී මුහුණ දීලා මීට අවශ්‍ය විසඳුම් ලබාගෙන අපි මේ වසංගතය පරාජය කළා යහපත් රටක් විදියට ඉදිරියට යන්නට කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා.